ආදරණීය දුවදරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය වීඩියෝ වලින් සාකච්ඡා කළා විෂය නිර්දේශයේ පළවෙනි සහ දෙවෙනි ඒකකයන්ට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ කොටස ප්‍රශ්න 30ක් අපි සාකච්ඡා කළා. අද සාකච්ඡා කරන්න යන්නේ මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න කොටස. කෙටි පිළිතුරු අපේක්ෂා කරන කෙටි ප්‍රශ්න කොටස. ඒ අනුව බලන්න මුලින්ම ප්‍රශ්නාංක 31 මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් පහත කරුණු මත සඳහන් කරන්න. අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද, කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියන එක. මූල්‍ය ගිණුම්කරණය ඔබ දන්නවා ඓතිහාසික තොරතුරු, අතීත ගනුදෙනු සිද්ධීන් පදනම් කරගෙන ඓතිහාසික මුල තොරතුරු ඉදිරිපත් කරන ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය බොහෝ විට ඔබ දන්නවා කළමනාකරුවන්ට කළමනාකරණ තීරණ ගන්න, සැලසුම් ක්‍රියාත්මක කරන්න, සැලසුම් පිළිල කරන්න පදනම් වන තොරතුරු ලබා දෙන ගිණුම්කරණය. මෙන්න මේ කරුණු ඔස්සේ තමයි මේ දෙක වෙනස්කම කියන්න වෙන්නේ. එක ඒ වාර්තා භාවිත කරන පාර්ශව අනුව මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය වෙනස. මූල්‍ය ගිණුම්කරණය මගින් ලබා දෙන තොරතුරු භාවිතා කරන්නේ කවුද? ප්‍රධාන වශයෙන්ම බාහිර පාර්ශවයන්, ඇල්මැති පාර්ශවයන්, ඒ වගේම මෙතන අභ්‍යන්තර පාර්ශවයන් පරිහරණය කරනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙහෙම මූල්‍ය ගිණුම්කරණ තොරතුරු පරිහරණය කරන්නේ අභ්‍යන්තර හා බාහිර. අභ්‍යන්තර හා බාහිර, විශේෂයෙන්ම බාහිර පාර්ශවයන්. කළමනාකරණ ගිණුම්කරණය විසින් ලබා දෙන තොරතුරු අනිවාර්යයෙන්ම පරිහරණය කරන්නේ කවුද? ආයතනයේ අභ්‍යන්තර කළමනාකාරීත්වය. බාහිර පාර්ශවයන් කිසි කෙනෙක් කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු පරිශීලනය කරන්නේ නැහැ. අභ්‍යන්තර කළමනාකාරීත්වය. දෙවෙනි සාධකය පිළියෙල කරන වාර ගණන. මූල්‍ය ගිණුම්කරණය විසින් ලබා දෙන තොරතුරු ලබා දෙන්නේ හැම වෙලාවෙම නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙනුවෙන්. ඒ කාල පරිච්ඡේදය ගිණුම් කාලච්ඡේදය. බොහෝ විට වර්ෂයක්. අපි කියමු ගිණුම් කාලච්ඡේද අනුව. ගිණුම් කාලච්ඡේද අනුව. කළමනාකරණ ගිණුම්කරණයට තොරතුරු ලබා දෙන්නේ කොහොමද? ඉතින්දී කාලපදනමක් නැහැ. කළමනාකාරීත්වයේ අවශ්‍යතාවයන්. කළමනාකරණයට තොරතුරු අවශ්‍ය වෙන්නේ කොයි වෙලාවටද? කළමනාකරණ ගිණුම්කරණයට තොරතුරු ලබා දෙනවා. සමහරට එක මාසිකව වෙන්න පුළුවන්, සතිපතා වෙන්න පුළුවන්, දිනපතා වෙන්න පුළුවන්, පැයෙන් පය වෙන්න පුළුවන්. වෙනදා මෙහෙම කළමනාකරණ අවශ්‍යතාව අනුව. කළමනාකරණ අවශ්‍යතාව අනුව. තුන්වෙනි කාරණේ නෛතික අවශ්‍යතාවය. තොරතුරු ලබා දීම නෛතික අවශ්‍යතාවය ගත්තොත් මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු ලබා දීම නෛතික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තොරතුරු නිරන්තරයෙන්ම අදාළ පාර්ශවයන් වෙත ලබා දී යුතු කියලා නීතිමය අවශ්‍යතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම සිංහල සමාගම්වල කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු ලබා දී යුතුමයි කියලා නෛතික අවශ්‍යතාවයක් නැහැ. අපි මෙහෙම දමු නෛතික අවශ්‍යතාවය මේ පැත්තට ඇත, මේ පැත්තට නැත. වාර්තාකරණ තොරතුරු වල ස්වභාවය. මූල්‍ය ගිණුම්කරණය විසින් ලබා දෙන තොරතුරු වල ස්වභාවය කොහොමද? ඒවා අනිවාර්යයෙන්ම ඓතිහාසික තොරතුරු. ඇයි? මූල්‍ය ගිණුම්කරණයේදී සැලකිලිට ගන්නේ ඓතිහාසික අතීත ගනුදෙනු සිද්ධීන්. ඒ නිසා ඒ ප්‍රතිඵල වශයෙන් ලැබෙන මූල තොරතුරුත් ඓතිහාසික තොරතුරු. කළමනාකරණ ගිණුම්කරණයේදී බොහෝ විට ලබා ගන්නේ අනාගත ඇස්තමේන්තු කළ තොරතුරු. අනාගතයේ වෙනුවෙන් තමයි තොරතුරු සම්පාදනය කරන්න කළමනාකරණ ගිණුම්කරණය. ඒක බොහෝ විට පුරෝකථනය කළ ඇස්තමේන්තු කළ තොරතුරු. මෙහෙම දාමු ඓතිහාසික තොරතුරු. මේක අනාගත ඇස්තමේන්තුගත තොරතුරු. ඔය විදිහට අපිට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ මේ කරුණු අනුව වෙනස්කම් පෙන්වන්නට පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංක 32 ආයතනික කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයට අදාළව පහසඳාන් ප්‍රකාශන සත්‍ය අසත්‍ය බව දක්වන්න. ප්‍රකාශන 4ක් දෙනවා. කළමනාකරණ ගිණුම්කරණයේ කාර්ය පැත්තෙන් කියන්නට ඕනේ මේවා සත්‍යද අසත්‍යද? ඒ ආයතනික කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. සත්‍යද අසත්‍යද? සත්‍යයි. සත්‍යයි කියලිමු. B
ඒ ආයතනයක් පිළිබඳ අතීත හා අනාගත තොරතුරු සපයයි. කළමනාකරණ ගිණුම්කරණයේදී විශේෂයෙන්ම සපයන අනාගත තොරතුරු නමුත් ඇතම් වෙලාවට අතීත තොරතුරු පදනම් කරගන්නවා. ඒ නිසා මේ ප්‍රකාශනය සත්‍යයි කියලා කියන්න පුළුවන්. 3. ඒ ගිණුම්කරණ ප්‍රමිත මගින් නියම කරන ලද තොරතුරු සපයයි. මූල්‍ය ගිණුම්කරණයේදී තමයි ගිණුම්කරණ ප්‍රමිත පදනම් කරගන්නේ. කළමනාකරණ ගිණුම්කරණයේදී ගිණුම්කරණ ප්‍රමිත හෝ ගිණුම්කරණ සංකල්ප පාදක වෙන්නේ නැහැ. එනිසා මේ ප්‍රකාශනය අසත්‍යයි. D. ඒ ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශවයන් වෙත තොරතුරු සපයයි. සත්‍යද අසත්‍යද? කළමනාකරණ ගිණුම්කරණය ව්‍යාපාරයක් කෙරේ ඇල්මක් දක්වන හැම පාර්ශවයක් සඳහාම තොරතුරු දෙනවද? නැහැ. අනිවාර්යයෙන්ම ලබා දෙන්නේ අභ්‍යන්තර කළමනාකාරීත්වය පමණයි. මේ ප්‍රකාශනය අසත්‍යයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 33 පහත කාර්යයන් කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතේ තුලම ඇතුළත් වන්නේද යන්න සඳහන් කරන්න. කාර්ය ඔව් නැත. කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක් නැවතත් මේ කාර්යයන් කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතේ තුල ඇතුළත් වන්නේද නැද්ද? ඇතුළත් වෙනවා නම් ඔව් කියලා කියන්න ඕනේ නැත්නම් නැත කියලා කියන්නට ඕනේ. එක භාණ්ඩවල මිල නියම කිරීම සඳහා පිරිවැය තොරතුරු සැපයීම. දැන් කළමනාකරණයේදී ගිණුම්කරණයේදී යම්කිසි භාණ්ඩයක මිල හදනකොට නියම කරනකොට ඒ භාණ්ඩේ නිපදවීම සඳහා වැය කරන පිරිවැය තොරතුරු ලබා ගන්න ඕනේ. ඒතර කළමනාකරණ ගිණුම්කරණයේ භාණ්ඩවල මිල නියම කිරීම සඳහා පිරිවැය තොරතුරු සැපයීම සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රකාශනය ඔව්. මේ පිරිවැය තොරතුරු නොමැතිව භාණ්ඩයක මිල ලකුණු කරන්න පුළුවන්කම නැහැ. මිල නියම කරන්න පුළුවන්කම නැහැ. දෙක පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළිල කිරීම. අපි කලින් කතා කළා, කලින් පාරෙත් කතා කළා පොදු පරමාර්ථ වෙනුවෙන් මූල ප්‍රකාශන හදන්නේ මූල්‍ය ගිණුම්කරණය. ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වන බාහිර පාර්ශවයන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා හදන මූල්‍ය ප්‍රකාශන තමයි පොදු පරමාර්ථ සඳහා හදන මූල්‍ය ප්‍රකාශන කියන්නේ. ඒ කරන්නේ මූල්‍ය ගිණුම්කරණය. මේකේ අහන්නේ කළමනාකරණ ගිණුම්කරණයද කියලා. උත්තරේ නැත. දිගු කාලන ආයෝජන ව්‍යාපෘති ඇගීම. ව්‍යාපාරික දිගු කාලන ආයෝජන ව්‍යාපෘති ඇගීම කරලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා තීරණය කරනවා කළමනාකාරීත්වය. ඒ සඳහා තොරතුරු ලබා දීම කරන්නේ කළමනාකරණ ගිණුම්කරණයෙන්. එන මේ ප්‍රකාශනය ඔව්. ගිණුම්කරණ අනුපාත ආයතනික ලාභදායීත්වය විශ්ලේෂණය කිරීම. ගිණුම්කරණ අනුපාත භාවිතා කරගෙන ආයතනයේ ලාභදායීත්වය විශ්ලේෂණය කිරීම කර්තව්‍ය කළමනාකරණ ගිණුම්කරණයෙන් සිද්ධ වෙනවා. උත්තරේ ඔව්. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. පහත සඳහන් අවශ්‍යතාවයන් සඳහා වැදගත් වන ගිණුම්කරණ ප්‍රභේදය නම් කරන්න. අපිට දෙනවා අවස්ථා දෙකක්. එක පසුගිය වර්ෂය තුළ සිදු වූ ආර්ථිකමය කටයුතු මගින් ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල දැන ගැනීමට. අතීත ගනුදෙනු හා සිද්ධීන් පදනම් කරගෙන මූලතොරතුරු ඉදිරිපත් කරන කවුද? මූල්‍ය ගිණුම්කරණය. දැන් මෙතන පසුගිය වසරේ ලාභය ගණනය කිරීමට එනම් මොකක්ද අවශ්‍ය වෙන ගිණුම්කරණ ප්‍රභේදය? මූල්‍ය ගිණුම්කරණය. දෙක භාණ්ඩ නිෂ්පාදනයේදී නිෂ්පාදිතයට පෙර නිෂ්පාදන භාණ්ඩවලට අදාළ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමට. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න කලින් අපි අස්තමේන්තු කරනවා මේ භාණ්ඩයේ නිපදවීම සඳහා යන පිරිවැය. නිෂ්පාදිතයට පෙර ඒ කියන්නේ කළමනා නිෂ්පාදනය කරනවාද නැද්ද කියලා තීරණය කරන්න කළමනාකාරීත්වයට පිරිවැය අස්තමේන්තු කිරීමක් කරනවා. તો නිෂ්පාදිතයට පෙර නිෂ්පාදිතයේ පිරිවැය අස්තමේන්තු කිරීම කරන්නේ කවුද? මූල්‍ය ගිණුම්කරණයද? කළමනාකරණ ගිණුම්කරණයද? කළමනාකරණ ගිණුම්කරණය. හැම වෙලාවෙම යම් තීරණයක් ගැනීමට පෙර තොරතුරු ලබා දෙන කළමනාකරණ ගිණුම්කරණය. තීරණ ගත්තයින් පස්සේ ඒවායේ ප්‍රතිඵල විග්‍රහ කරන්නේ මූල්‍ය ගිණුම්කරණය. මෙතනට අදාළ වෙන්නේ මොකද්ද? කළමනාකරණ ගිණුම්කරණය. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න 35. පහ සඳහන් පද සුදුසු තැන්හි යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. පද තියෙනවා 5ක්. ගැළපුම් සංකල්පය, ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, සුද්ධවත්කම්, ලාභය වලාභය. මේ පද සුදුසු තැනට යොදලා වාක්‍ය සම්පූර්ණ කරන්න ඕනේ. බලන්න එක යම් නිශ්චිත කාල පරිච්ඡේදයේ මූල ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා හිස්තනක් පිළිල කරයි. ව්‍යාපාරයේ මූල ප්‍රතිඵලය කියන්නේ මෙහෙයුම් ප්‍රතිඵලය. ඒ කියන්නේ ලාභය වලාභය. ඒ ගණනය කිරීම සඳහා හදන්නේ මොකද්ද අපි? ලාභය වලාභය සොයන සම්බන්ධ ප්‍රකාශනය මොකද්ද? ආදායම් ප්‍රකාශනය. උත්තරය ආදායම් ප්‍රකාශනය.
දෙක යම් නිශ්චිත කාල සීමාවක ඉපයූ ලාභය හෝ අලාභය සෙවීමට ආදායම් ඉපයීමට අදාළ වියදම සම්බන්ධ කරන්නේ ස්ථලක් අනුවයි. අපිට මතකයි ඇති ආදායම් ප්‍රකාශනය හදනකොට මූල්‍ය ප්‍රකාශන හදනකොට ආදායම ඉපයීමට දායක වූ වියදම නිවැරදිව ගත යුතුයි කියලා කියන්නේ මොන සංකල්පෙන්ද? ගැලපුම් සංකල්පයෙන්. එහෙනම් ලාභය ගණනය කිරීමේදී ආදායම ඉපයීමට දායක වූ වියදම ගන්න කියලා අපිට කියන්නේ මොන සංකල්පෙන්ද? මේ තියෙන්නේ ගැලපුම් සංකල්පයෙන්. 3. ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට වත්කම් වගකීම් හා හිමිකම් දැක්වන ලේඛනය ස්ථනක් ලෙස හැඳින්වෙන්නේ මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. 4. ආදායම් ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරික නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා ස්ථනක් ගණනය කිරීමයි. මොකද්ද? ලාභය හෝ අලාභය. 5. ව්‍යාපාරික හිමිකම ලෙසද හඳුන්වන්නේ. මොකද්ද? හිමිකමට තව සමාන වචනයක් කියන්නේ මෙතන තියෙන සුද්ධවත්කම. හිමිකම හැම වෙලාවෙම සමානයි සුද්ධවත්කම වලටනේ. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 36 සිට 38 තෙක් ප්‍රශ්න වලට දී ඇති ප්‍රකාශන වල සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්න. මේ ප්‍රකාශන සත්‍යද නැත්නම් අසත්‍යද කියලා තමයි කියන්න ඕනේ. බලන්න එක පරිසරාත්මක සාධක වෙනස් වීම වලට අනුකූලව ගිණුම්කරණය දියුණු වෙමින් පැවතෙන බැවින් එය සමාජ විද්‍යාවක්සේ සැලකේ. ගිණුම්කරණය යාවත් කාලින වන විෂයක්. ඒ කියන්නේ පාරිසරික බලපෑම් මත කලින් කලට වෙනස් වෙමින් ඉදිරියට යන විෂයක්. එන එක මොකද්ද? අනිවාර්යයෙන්ම සමාජ විද්‍යාවක්. ප්‍රකාශනයේ සත්‍යයි. සත්‍ය ප්‍රකාශනය. 2. ආර්ථික තීරණ ගැනීමේ සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් ගිණුම්කරණයේ විකාශනය වී ඇත. ආර්ථික තීරණ ගැනීම සඳහා තමයි තොරතුරු අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන් මූල තොරතුරු. ඒ තොරතුරු ලබා දීම සඳහායි ගිණුම්කරණයේ ආරමුණ වෙන්නේ. ඒ ගිණුම්කරණයේ විකාශනය වෙන්නේ මේ සමාජීය අවශ්‍යතාවයන්ට තොරතුරු ගැනීම ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය මත. ප්‍රකාශනය සත්‍යයි. නෛතික පරිසරයෙන් බැහැරව ගිණුම්කරණයේ පවත්වාගෙන යා හැකිය. ව්‍යාපාරයකට පරිසර සාධක වලින් බලපෑම් වලින් තොරව ව්‍යාපාරය පවත්වා යන්න බෑ. ව්‍යාපාරයක් පවත්වා යනකොට ආර්ථික හා දේශපාලන පරිසරයේ සාධකයන්ට මුහුණ දෙන්න ඕනි. නෛතික පරිසර සාධකවලට මුහුණ දෙන්න ඕනි. ශිල්පීය හා වෘත්තීය පරිසරයේ සාධකවලට මුහුණ දෙන්න ඕනි. සමාජ සංස්කෘතික පරිසරයන්ට මුහුණ දෙන්න ඕනි. ඒ වගේම තාක්ෂණික පරිසරයේ බලපෑම් වලටත් මුහුණ දෙන්න ඕනි. ඔය වගේ බලපෑම් වලින් බැහැරව ව්‍යාපාරයකට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක කියන්නේ නෛතික පරිසරයක ඒ පරිසර එක සාධකයක්. ඉන් බැහැරව ගිණුම්කරණයේ පවත්වාගෙන යා හැකිය. උත්තරේ අසත්‍යයි. අසත්‍ය ප්‍රකාශනය. නේද? දැන් අපි යමු ඊළඟ ප්‍රකාශනයට. ඊළඟ ප්‍රශ්න අංකයට. මතු සඳහන් පරිසර සාධක විචල්යන් සඳහා අදාළ වන ගිණුම්කරණ පරිසර සාධකයේ කවරේද? මම පැදෙකන විචල්යන් 10ක් මීට අදාළ වන ගිණුම්කරණ පරිසරය සාධකේ නම් කරන්න. ගිණුම්කරණ පරිසරය නම් කරන්නට ඕනේ. විනිමය අනුපාත වල බලපෑම කවර පරිසරයෙන් දෙන්නේ? ආර්ථික හා දේශපාලන පරිසරයෙන්. රටේ ආර්ථිකයේ ඇතුළු විනිමය අනුපාත ව්‍යාපාරවලට බලපෑම ඇති කරනවා. ඒක ආර්ථික හා දේශපාලන පරිසරයේ බලපෑම. ගිණුම්කරණ ප්‍රමිත. ගිණුම්කරණ ප්‍රමිත මගින් ඇති කරන බලපෑම මොන පරිසරයෙන්ද? ගිණුම්කරණ ප්‍රමිත හඳුන්වා දෙන්නේ කවුද? වෘත්තීය ගිණුම්කරණ ආයතන. ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතන. ඒ කියන්නේ ශිල්පී හා වෘත්තීය පරිසරය. තුන නව තාක්ෂණික උපකරණ. තාක්ෂණය කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ තාක්ෂණික වෙනස් වීම වලින් ව්‍යාපාරයන්ට ඇති කරන බලපෑම මොකද්ද? තාක්ෂණික පරිසරයෙන් එළවෙන බලපෑම. නව උපකරණ වෙන්න පුළුවන්, නව සංනිවේදන ක්‍රම වෙන්න පුළුවන්, නව පරිකරණක තාක්ෂණය වෙන්න පුළුවන් ඕනම එකක්. නේද? තාක්ෂණික පරිසරය. බදු ප්‍රතිපත්ති. රටට බදු ප්‍රතිපත්ති හඳුන්වා දීලා ක්‍රියාත්මක කරන්නේ කවුද? රජය.
රජය විසින් ගන්නා තීරණ නිසා ව්‍යාපාර වලට තියෙන බලපෑම මොකද්ද? ආර්ථික හා දේශපාලන බලපෑම. ආර්ථික හා දේශපාලන පරිසරයනේ. පරිගණක තාක්ෂණය. නැවතත් එකක් මොකද්ද? තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. සමාගම් පනත. සමාගම් පනත, හවුල් ව්‍යාපාර ආඥා පනත වැනි අනපනත් වලින් ඇති කරන බලපෑම මොන පරිසරයේද? නෛතික පරිසරය. මිල මට්ටම් වෙනස් වීම. ආර්ථිකයේ මිල මට්ටම් වෙනස් වීම තුලින් ව්‍යාපාරයෙන් ඇති කරන බලපෑම ආර්ථික හා දේශපාලන පරිසරය. ජන සංක්‍රමණය. සමාජයේ ජනගහන සංක්‍රමණයක් ඇති වුණොත්, මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වීමක් ඇති වුණොත්, මිනිසුන්ගේ ආකල්ප වල වෙනස් වීම කවර පරිසරයද? සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික. සංනිවේදන තාක්ෂණය දියුණු වීම මොකක්ද ඒක? නැවතත් තාක්ෂණික පරිසරය. පුද්ගලික ජීවන රටා වෙනස් වීම මොකද්ද? සමාජ හා සංස්කෘතික. ඒ තමයි මේ විචල සාධකයට ගැලපෙන පරිසර සාධකය. හොඳ අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට 40. ආයතනයක පහත සඳහන් ගනුදෙනු බාහිර පරිසර සාධකවල බලපෑම මත සිදු වෙලා තියෙනවා. එමෙ එක් එක් ගනුදෙනුව ඇතිවීමට බලපෑ වඩාත් අදාළ වන බාහිර පරිසර සාධකය මොකද්ද? අපිට දෙනවා ආර්ථික සිද්ධීන් දෙකක්. මේට වඩාත්ම ගැලපෙන පරිසර සාධකය මොකක්ද කියලා අහන්නේ. ගනුදෙනුව බාහිර පරිසර සාධකය. 1. ඩීසල් භාවිතය නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් හේතුවෙන් රජය විසින් පළවන ලද බද්දක් වෙනුවෙන් ප්‍රතිපාදනයෙන් සිදු කිරීමට වීම. ඩීසල් භාවිතයෙන් සිදුවන පරිසර හානිය සඳහා රජය බද්දක් පනවනවා. ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න සිදු වෙලා තියෙන ව්‍යාපාරයට. රජය විසින් ගනු ලබු තීරණයක් ආර්ථිකයේ ව්‍යාපාරයට බලපාන මොකද පරිසරය? ආර්ථික හා දේශපාලන. ලෝක ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර කටයුතු වල සිදු වූ සීමා කිරීම හේතුවෙන් ඉවත් කරන ලද සේවකීන්ට වන්දි ගෙවීම. ලෝක ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර කටයුතු සීමා කරලා තියෙනවා. ඒ තුලින් ඉවත් කරන සිදු වූ සේවකීන්ට වන්දි ගෙවන්න කියලා සිද්ධියක් ඇති වෙලා තියෙනවා. එතින්දී මේ අර්බුදයේ හේතුවෙන් ඉවත් කරන සේවකීන්ට වන්දි ගෙවිය යුතු කියලා නීතියක් ඇවිල්ලා තියෙනවා. වන්දි ගෙවීම සඳහා නීතියක් පනවලා තියෙනවා. මේක ආර්ථික පරිසරයේ මේ ක්‍රියාදාමයේ ආරම්භයේ සිදු වුණත් වන්දි ගෙවීම සිදුවන්නේ නෛතික පරිසරයේ බලපෑමක් වශයෙන්. මොකද වන්දි ගෙවිය යුතු කියලා නීතියක් ඇවිත් තිබෙනවා. එය වඩා සුදුසු මොකද්ද? නෛතික පරිසරය. හොඳයි. බලන්න ප්‍රශ්න 41ම ආයතනයක තොරතුරු භාවිතා කරන බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා විශේෂිත මූල්‍ය ප්‍රකාශන සපයනු ලැබේ. මේ ප්‍රකාශනයේ සත්‍යද අසත්‍යද යන දක්වන්න. ආයතනයක තොරතුරු භාවිත කරන බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා විශේෂිත මූල්‍ය ප්‍රකාශන සපයනු ලැබේ. මම කියන්නේ මේ ගිණුම් කරන නිමැවුම් තියෙන පොදු පරමාර්ථ උදෙසා සකස් කරන ගිණුම් කරන නිමැවුම් හා විශේෂිත මූල්‍ය වාර්තා. දැන් මෙතෙන්දී ව්‍යාපාරයක් කරේ ඇල්මක් දක්වන බාහිර පාර්ශවයන් ඉන්නවනේ. ඒ බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන ප්‍රධාන වශයෙන් මූල්‍ය ගිණුම් කරන්නේ. ඒ මූල්‍ය ගිණුම් කරේ ලබා දෙන තොරතුරු ලබා දෙන්නේ සියලු දෙනාටම පොදුවේ. අයිතිකරණද කළමනාකාරට රජයටද සේවකයින්ටද ගනුදෙනුකරුවන්ටද ණය සපයන්නන්ටද ඔක්කොම පොදුවේ තමයි තොරතුරු ලබා දෙන්නේ. ඒවා කියන පොදු පරමාර්ථ සඳහා හදන මූල්‍ය ප්‍රකාශ. විශේෂිත මූල්‍ය වාර්තා වෙන්නේ කළමනාකාරත්වයේ අවශ්‍යතාවය මත ඒ අවශ්‍යතාවයට අනුව හදන වාර්තා. විශේෂ කාර්යයක් වෙනුවෙන් හදන වාර්තා. ඒක කරන කළමනාකරන දිනු කරන්නේ. ඒතර මෙතන කියන්නේ ආයතනික තොරතුරු භාවිතා කරන බාහිර පාර්ශවයන්ට
තීරණ ගැනීම සඳහා විශේෂිත මූල්‍ය ප්‍රකාශන සපයන ලැබේ. ප්‍රකාශනය මොකක්ද නේ? අසත්‍යයි. බාහිර පාර්ශවයන් ලබා දෙන්නේ විශේෂිත මූල්‍ය ප්‍රකාශන මේ පොදු පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශන. ප්‍රකාශනය අසත්‍යයි. හරි නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංක 42 පහත සඳහන් ගනුදෙනු වලට අදාළ තොරතුරු සටහන්ව ඇති මූලාශ්‍ර ලේඛන නම් කරන්න. මෙතන ගනුදෙනු කිහිපයක් දෙනවා. ඔබෙන් ඉල්ලන්නේ, ඔබෙන් අහන්නේ මේ එක් එක් ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛනය. ඔබ දන්නවා ගිණුම් කරන්නේදී හැම ගනුදෙනුවක් හෝ සිදුවීමක්ම මූලික සටහන් පොත්වල වාර්තා කරන්නේ මූලාශ්‍ර ලේඛන ආධාරයෙන්. මූලාශ්‍ර ලේඛන කියන්නේ ගනුදෙනුව සිදු වූ බවට තිබෙන ලිඛිතමය සාක්ෂිය. අත්පිට විකුණුම් 10 අත්පිට විකුණුම් වලට සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? අත්පිට විකිණීමෙන් කියන්නේ මුදල් ලැබීමක්. මුදල් ලැබෙන හැම අවස්ථාවකම සකස් කරන මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත. නැත්නම් මුදල් ලදුපත. උත්තරේ තමයි ලදුපත. දෙක විදුලි බිල ගෙවුවා 7200යි. ව්‍යාපාරයේ මුදලින් කරන ඕනෑම ගෙවීමක් හෝ චෙක් පතින් කරන ඕනෑම ගෙවීමකදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය තමයි වවුචරය. නැත්නම් ගෙවීම් වවුචරය. එතන අදාළ උත්තරේ තමයි ගෙවීම් වවුචරය. පේමන්ට් වවුචර් කියන එක. වවුචර් එක ලිව්වත් ප්‍රමාණවත්. 3 විකිණීම සඳහා රුපියල් 20000ක තොගයක් පියල්ගෙන් ණයට ගැනීම. ණයට භාණ්ඩ ගැනීමකදී අදාළ වන මූලාශ්‍ර ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිස්ය. අපි මේ මූලාශ්‍ර ලේඛන පිළිබඳව ඉදිරි පාඩම් මේකකදී තවදුරටත් විස්තරාත්මකව කතා කරනවා. 4 වෙනි පාඩම් මේකකදී මේ ගැන විස්තරාත්මකව කතා කරනවා. 4 පියල්ගෙන් ලබාගත් භාණ්ඩ තොගයක් පළුදු වී තිබීම නිසා හරවා යැවීම. අපි පියල්ගෙන් ණයට භාණ්ඩ ගත්ත කලින් ගනුදෙනුවේදී ඒකෙන් යම් කොටසක් යම් පළුදු වී තිබීම නිසා නැවත හරවා යැවීමක් සිදු කරනවා. ළමයි නැවත හරවා යැවුවාම ඒ භාණ්ඩවල ඒ ගනුදෙනුට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි හරපත. හරපත, බැරපත, ඉන්වොයිස් මේ ඔක්කොම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා විස්තරාත්මකව. දැනට නම පමණක් මතක තියාගන්න. 5 රුපියල් 30000ක තොගයක් ඉන්දුර ණයට විකිණීම. ණයට විකුණුම් ගනුදෙනුවලදී විකිණීම සඳහා ගෙන භාණ්ඩ ණයට විකුණුවාම ඊට අදාළ තොරතුරු ලබා දෙන මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිස්ය. විකුණුම් ඉන්වොයිස්ය. 6 ඉල්ලුම් කළ වර්ගයට වෙනස් වීම නිසා රුපියල් 4000ක තොගයක් ඉන්දු හරවා යැවීම. අපි ණයට විකුණු තොගයකින් ඉන්දු නැවත හරවා යවලා ආපසු එවුම්. එහිදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය තමයි බැරපත. 7 ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රුපියල් 3000ක ලිපි ද්‍රව්‍ය ණයට ගැනීම. ආයතනයේ පරිහරණය සඳහා ප්‍රයෝජන සඳහා ලිපි ද්‍රව්‍ය ණයට ගත්තාම ඒ ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය අපි හඳුන්වනවා ජර්නල් වවුචරය කියලා. ජර්නල් වවුචරය. හොඳයි. මේ තමයි මේ ප්‍රශ්නාංක 42 සඳහා පිළිතුරු. ප්‍රශ්නාංක 43 පහත සඳහන් ප්‍රකාශන සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් කතර ලකුණද යොදන්න කියලා කියනවා. ප්‍රකාශන දෙනවා 5ක් සත්‍ය අසත්‍යභාවය ලකුණු කරන්න තියෙනවා. බලන්න පළවෙනි ප්‍රකාශය ආදායම් මගින් ව්‍යාපාර හිමිකම වැඩි වේ. ආදායම් තුලින් ව්‍යාපාර හිමිකම වැඩි වේ. සත්‍යද අසත්‍යද? සත්‍යයි. ඇයි ඒ? ආදායම වැඩි වෙනකොට ලාභය වැඩි, ලාභය වැඩි වෙනකොට හිමිකම වැඩි. ප්‍රකාශන සත්‍ය. සත්‍යන අපි දාන හර ලකුණ. 2 අමතර ප්‍රාග්ධන යෙදීමෙන් හිමිකම වෙනස් නොවේ. අමතර ප්‍රාග්ධන යෙදුවාම මොකද වෙන්නේ? මුදල් වත්කම හෝ වෙනත් වත්කමක් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රාග්ධනෙ වැඩි වෙනවා. ප්‍රාග්ධනෙ වැඩි වෙනවා කියන්නේ හිමිකම වැඩි වෙනවා. මෙතන කියන්නේ හිමිකම වෙනස් නොවේ. එනම් ප්‍රකාශනය අසත්‍යයි. 3 ආදායම් ඉපයීමේදී විවිධ වූ වියදම් දැරීමට සිදු වේ. ව්‍යාපාරයකට ආදායමක් උපය ගන්න නම් වියදම් දරන්න සිදු වෙනවලු. උත්තරේ හරිද වැරදිද? අනිවාර්යයෙන්ම සත්‍යයක්. වියදම් දරන්න නැතුව වියදමක් නොදරා ආදායමක් උපයන්න බෑ. දැන් භාණ්ඩවල විකුණුම් ආදායම
උපයන නම් ඒ භාණ්ඩ මිලදී ගන්න එපා. විකුණුම් පිරිවැය කියන වියදම ඇති වෙනවමයි. ඒතර ව්‍යාපාරික ආදායම් උපයන්න විදුලිය, ගෙවල් කුලි, ප්‍රචාරණ වියදම්, ෂෙයා වියදම්, සේවක වැටුප් වගේ වියදම් ගණනාවක් කරන්න වෙනවා. එහෙනම් මේ ප්‍රකාශනයේ සත්‍යයි නේද? ආදායම් ඉපීමේදී විවිධ වූ වියදම් එක එක જાතිය වියදම් දැරීමට සිදු වේ. ප්‍රකාශනයේ සත්‍යයි. බැංකු ණය ගැනීමෙන් හිමිකම පමණක් වැඩි වේ. බැංකු ණය ගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? මුදල් කියන වත්කම වැඩි වෙනවා. අනික බැංකු ණය කියන වගකීම වැඩි නැත්නම් හිමිකමට සම්බන්ධයක් ඇත්තෙමත්ම නැහැ. හිමිකම වැඩි වේ කියලා කියන්නේ ප්‍රකාශනය අසත්‍යයි. ගැනීම සිදු කිරීම නිසා ව්‍යාපාරයේ වියදම් වැඩි වේ. ගැනලි අපි සලකන්නේ වියදමක් වශයෙන්ද නැහැ. ප්‍රාර්ථනීය අඩුවීමක් වශයෙන්. ගැනලි කලාම සිදු වෙන්නේ මුදල් අඩුවීම වත්කම, මුදල් හෝ වෙනත් වත්කමක් අඩුවීම, අනිත් පැත්තෙන් හිමිකම අඩුවීම. ප්‍රාර්ථනීය අඩුවීම. ගැනලි අපි කොහෙත්ම වියදමක්සේ සලකන්නේ නැහැ. ඒත් මේකෙන් කියන්නේ ගැනලි සිදු කිරීම නිසා ව්‍යාපාරයේ වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ. වියදම් කියන්නේ ආදායම ඉපීමට වැය කළ දෙයක්. මේක වියදමක් නෙවෙයි. මේ ප්‍රකාශනය අසත්‍යයි. ප්‍රකාශන පහෙන් දෙකක් සත්‍යයි, තුනක් අසත්‍යයි. ගන්න ඊළඟ ප්‍රශ්න අංකය 44. පහත දී ඇති තොරතුරු භාවිත කරමින් සමන් ට්‍රේඩර්ස් හි 2007 දිනට සුද්ධවත්කම වටිනාකම ගණනය කරන්න. දිනවා 2008 දිනට සුද්ධවත්කම. සුද්ධවත්කම කියන්නේ හිමිකම, වත්කම් ඍණ වගකීම. ඒතර ගිණුම් කාලච්ඡේද 2007 2008 ඒතර අවුරුද්ද අවසාන සුද්ධවත්කම් දෙනවා. වර්ෂයේ ලාභයත් අපිට දෙනවා. වර්ෂය තුල අයිතිකරු සිදු කළ මුදල් ගැනලිත් දෙනවා. ගිණුම්ගත නොකළ වර්ෂය තුලදී අයිතිකරු සිදු කළ භාණ්ඩ ගැනලිවල පිරිවැයක් දෙනවා. අපෙන් අහනවා ප්‍රශ්නයක් මොකද්ද? අවුරුද්ද මුල ආරම්භක සුද්ධවත්කම වල වටිනාකම. ඔබ දන්නවා මේක ලාභ සමීකරණය පදනම් වූ සංඛ්‍යා මෙතන තියෙන්නේ. සුද්ධවත්කම ඇසුරු ලාභය ගණනය කිරීමේ සමීකරණයේ ලාභ සමීකරණය. ඒ සමීකරණයට පදනම් වන දත්තයන්ගෙන් එක දත්තයක් දීලා නැහැ ආරම්භක සුද්ධවත්කම, අනිත් දත්ත දීලා තියෙනවා. එහෙමනම් අපිට තියෙන්නේ ඒ දත්ත සුදුසු පරිදි සමීකරණයට ආදේශ කරලා නොදුන් සංඛ්‍යාව සොයා ගන්න. මේකට පහසු මාර්ගය තමයි ලාභ සමීකරණය ලියලා නොදුන් සංඛ්‍යාව හොයාගන්න එක. අපි ලාභ සමීකරණ ලියමු. මතකයි C සමානයි CNA, ඒ කියන්නේ අවසාන සුද්ධවත්කම්, ඍණ ONA, ඒ කියන්නේ ආරම්භක සුද්ධවත්කම්, ධන D, ඒ කියන්නේ ගැනලි, ඍණ AC, ඒ කියන්නේ අමතර ප්‍රාර්ථනය. දැන් මෙතන තොරතුරු දීලා තියෙනවා. සැලකිලිට ගමු ප්‍රවේශමෙන්. එතකොට 2008 දින සුද්ධවත්කම්. මොකද්ද මේ අවුරුද්ද අග සුද්ධවත්කම් කීයද? 8,40,000. අපි දැනට අපි ඒක දාගමු. මොකද ඒක සංශෝධනය කරන්න තියෙන මේ ගණනේ. අපි දැනට දාගමු අග සුද්ධවත්කම් 8,40,000 කියලා. ඍණ ආරම්භක සුද්ධවත්කම් මේක තමයි හොයන්න තියෙන අපිට නේද? ධන D වර්ෂය තුල සිදු කළ අයිතිකරු සිදු කළ මුදල් ගැනලි තියෙනවා 1,20,000ක්. එකක් ගැනලි දාමු දැනට ගැනලි වලට 1,20,000යි. තව එකක් කියනවා ඊට කලින් තුල වර්ෂයේ ලාභයක් දීලා තියෙනවා. වර්ෂයේ ලාභය 2,10,000. අපි ලාභය දා මෙතන 2,10,000 කියලා ලාභයකින් තැන්ට මේක ලාභය දීලා තියෙනවනේ. ආරම්භක සුද්ධවත්කම් හොයන්නේ. හරි. ඒතර අයිතිකරුගේ මුදල් ගැනලි වාර්තා කළා. ඊළඟට තියෙනවා ගිණුම්ගත නොකළ අයිතිකරු විසින් සිදු කළ භාණ්ඩ ගැනලි වල පිරිවැය 10,000. අයිතිකරු ව්‍යාපාරයේ භාණ්ඩ ගැනලි 10,000ක් කර තියෙනවා. භාණ්ඩ 10,000ක් ඉවත් කරගෙන තියෙනවා. හැබැයි ඒක පොත්වල වාර්තා කරලා නැහැලු. ගිණුම්ගත කළා නැහැ. ඒතර ගිණුම්ගත නොකළ දෙයක් නිසා දැන් මේක ගණුදුන සටහන් වෙලා නැහැනේ කොහෙවත්. එක පැත්තකින් මේක භාණ්ඩ ගැනලි. දැන් භාණ්ඩ ගැනලි සිදු ප්‍රතිඵලය මොකද්ද? ගැනලි නිසා හිමිකම අඩු වෙනවා ගැනලි. අනිත් පැත්තෙන් තොගමැති වත්කම අඩු වෙනවා. ඒතර මේ නිසා මේ ගැනලි 10,000 මෙතන ගන්නවා. මේකත් උත ගැනලි වලට මෙනවා තව 10,000ක්. අනුත් 10,000ක් එකතු වෙනවා. අනිත් පැත්තෙන් මතක තියාගන්න මේ භාණ්ඩ ගැනලි 10,000 මීට කලින් පොත්වල වාර්තා කරලා නැහැ. ඒ කියන්නේ මේ 10,000ක් පොත්වල තොගෙන් අඩු වෙලා තිබුණාට තොගවත්කමින් ඒක අඩු වෙලා නැහැ. ඒ ගිණුම්ගත කළා නැහැනේ. එහෙනම් අවුරුද්ද අවසානයේ සුද්ධවත්කම් ගන්නකොට සුද්ධවත්කම් ගත්ත කොහොමද? වත්කම් වලගෙන්
වගකීම අඩු කරලා. ඒත් වත්කම් අරන් තියෙන මේ 10000යි හැර. මේ 10000ක තොග අඩුවීම සටහන් නොකර තමයි වත්කම් අරන් තියෙන්නේ. එන වත්කම් තියෙන 10000 වැඩියෙන්. වත්කම් වැඩි කියන සුද්ධ වත්කම් 10000ක උතර වැඩියෙන් තියෙනවා. ඒ නිසා නිවැරදි සුද්ධ වත්කම් වෙන්න නම් අවුරුදු අවසානයේදී මේ සුද්ධ වත්කම් වලින් 10000 අඩු වෙන්න ඕනේ. අයි වත්කම් 10000 අඩු වෙනවනේ භාණ්ඩ ගැනලි. භාණ්ඩ ගැනලි හේතුවෙන් ගැනලි වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වත්කම් 10000ක් අඩු වෙනවා. වත්කම් අඩු කරගෙන අවුරුද්දක සුද්ධ වත්කම් අඩු වෙන්නට ඕනේ. ඒ අනුව බලන්න අවුරුද්දක සුද්ධ වත්කම් වල නිවැරදි යගේ වෙන්න ඕන 8,30,000යි. එන මේක දිලනේ අපි මේක හොයාගන්න ඕනේ. මොකද්ද මේ ආරම්භක සුද්ධ වත්කම්? දන ගැනලි වෙනවා 1,30,000යි 10,000 1,30,000. අමතර පාදන බිඳුවයි නේද? හරි. මෙතන ලාභය දෙනවා ඔබට 2,10,000යි කියලා. ඒතර බලන්න දැන් මේ හිතනට සුදුසු සංඛ්‍යා හොයනකොට බලමු. දැන් මේ සමීකරණයෙන් කියනවා 8,30,000 ඍණ ස්ථනක් ඒ සංඛ්‍යාව දන්නේ ධන 1,30,000යි සමානයි 2,10,000යි කියලා. මේ පැත්ත 2,10,000 නම් එහා පැත්තත් සුළු කළාම 2,10,000 එන්න ඕනේ. බලමු මේ පැත්තට අවශ්‍ය සංඛ්‍යාව කීයද? මෙතන තියෙනවා 8,30,000ක ධන ඉලක්කමක්. මෙතන තියෙනවා 1,30,000ක්. 8,30,000යි 1,30,000යි එකතු කළාම උත්තරේ කීයද? 9,60,000යි. මේ සංඛ්‍යාව හොයන්න තියෙන එක අඩු කරන්න තියෙන එක වරහන්තුල දාමු. අඩු කළාම උත්තරේ ඉන්නේ මේ පැත්තේ ඉන ගානක 2,10,000යි. ඒක බලන්න 9,60,000න් යම් සංඛ්‍යාවක් අඩු කළාම උත්තරේ 2,10,000යි. එහෙනම් මෙතන අඩු සංඛ්‍යාවක් කීයද? ඒක වෙන කොහමද? 9,60,000න් 2,10,000 අඩු කරන්න. ඒතර අඩු කළාම උත්තරේ බලන්න කීයද කියලා? 0.0.0.0 අයින් එකක් ගියාම 5යි 9න් දෙකක් ගියාම 7යි. ඒතර 7,50,000යි. ඒ කියන්නේ අවසාන සුද්ධ වත්කම වල වටිනාකම 7,50,000යි. මෙතන උත්තරේ ඉන්නේ 7,50,000යි. ඔය නැවත උත්තරේ නිරවත්තාවය බලන්න පුළුවන් මේ විදිහට බලන්න 8,30,000න් 7,50,000ක් අඩු කරන්න 8,30,000න් 7,50,000ක් අඩු කරාම උත්තරේ කීයක් වෙනවද 80,000ක් වෙනවා නේ 80,000ට 1,30,000 එකතු කරන්න 1,30,000යි 80,000 එකතු කරාම උත්තරේ කීයද 2,10,000යි එහෙනම් මේ සමීකරණය සමානයි නේ එහෙනම් අපි අහන්නේ ආරම්භක සුද්ධ වත්කම වල වටිනාකම කීයද රුපියල් 7,50,000යි ये තමයි උත්තරය. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නාංකයට යමු. ප්‍රශ්නාංක 45 පහත සඳහන් ද ආයතනික පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වල උපාංග ලෙස සලකනු ලබයිද යන්න සඳහන් කරන්න. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියන්නේ මොකක්ද? මූල්‍ය ගණුම්කරණයේ විසින් විශේෂයෙන් බාහිර පාර්ශවයන්ගේ ඇල්මැති පාර්ශවයන් තීරණය කිරීම සඳහා තොරතුරු ලබා දෙන මූල්‍ය ප්‍රකාශන. ඒ ප්‍රකාශනට අයිති වෙන ප්‍රකාශන පහක් මොකද්ද? ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් ප්‍රකාශනය. එතන මෙතන අහන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන දෙකේ උපාංග මොනවාද? එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය උද නැද්ද? ඔව්. මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්? ඔව්. සටහන් අසලත් මම කියවන්නේ. අධ්‍යක්ෂකවරුන්ගේ වාර්තා අර ප්‍රකාශන පාඩ අයිති නැහැ. කරේ නැත. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනේ ඔව්. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වල අයිති වාර්තා අතර මෙතන තියෙන මේ හතරෙන් තුනයි. අයිති නැති වෙන්නේ C. අධ්‍යක්ෂකවරුන්ගේ වාර්තා අයිති වෙන්නේ නැහැ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ වලට. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 46. මෙම කියනවා පහත සඳහන් ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද දාන්න කියලා ප්‍රකාශන දෙනවා පහක්. මේ සත්‍යද අසත්‍යද? සත්‍ය නම් හරියට දාමු අසත්‍ය නම් කත ලකුණක් දාමු. ව්‍යාපාර ඒකක සංකල්පයේ ගිණුම් තැබීමේදී අදාළ කරගත යුතුය. ව්‍යාපාරයක් ගිණුම් කරන කටයුතු කරනකොට ව්‍යාපාර ඒකක සංකල්පය අදාළ කරගන්න ඕනේද නැද්ද? අදාළ කරගන්න ඕනෙමයි. නම් ප්‍රකාශනයේ සත්‍යයි. දෙක ව්‍යාපාරයක් මගින් අයිතිකරුගේ පුද්ගලික වියදම් ගෙවිය යුතුය. ව්‍යාපාරයේ අයිතිකරුගේ පුද්ගලික වියදම් ගෙවන්න ඕනේද? නැහැ. පුද්ගලික වියදම් ගෙවුවොත් ඒක ගැනලි. ඒක ව්‍යාපාරයේ වියදම් වශයෙන් සලකන්නේ නැහැ. ව්‍යාපාරයක් අයිතිකරුගේ පෞද්ගලික වියදම් ගෙවිය යුතුයි කියන ප්‍රකාශනය අසත්‍යයි.
අයිතිකරු ව්‍යාපාරයෙන් සල්ලි ගත්තොත් ගැනලි වශයෙන් සලකනවා. විනා ව්‍යාපාරයේ බැඳිලා නැහැ අයිතිකරුගේ පෞද්ගලික වියදම් ව්‍යාපාර මුදලින් ගෙවන්න. 3 වත්කම් වෙනස් වන විට සම විටකම හිමිකම හෝ වගකීම් වල වෙනස් වීමක් සිදු වේ. සමීකරණයේ වත්කම් පැත්ත වෙනස් වෙනවා නම්, ඒ කියන්නේ වැඩිවීමක් හෝ අඩුවීමක් වෙනවා නම් අනිවාර්යයෙන්ම එහා පැත්තේ හිමිකම හෝ වගකීම් වල වෙනස් වීමක් වෙන්න ඕනේද නැද්ද? වෙනස් වෙන්න ඕනේ. නැත්නම් සමීකරණයේ සම්ප්‍රදාය රැකින්නේ වත්කම් පැත්තේ වෙනසක් වෙනවා නම්, සමස්ත වත්කම් වල වැඩිවීමක් හෝ අඩුවීමක් වෙනවා නම් අනිත් පැත්තෙත් අනිවාර්යයෙන්ම හිමිකම හෝ වගකීම් වල වෙනස් වීමක් වෙන්න ඕනේ. නැත්නම් සමීකරණයේ සම්ප්‍රදාය රැකින්නේ නැහැ. එන මේ ප්‍රකාශනය සත්‍යයි. 4 අයිතිකරු මූලිකව යොදවන ප්‍රාර්ථනට අමතරව පසුව ප්‍රාර්ථන යෙදවිය නොහැක. අයිතිකරු මුලින් ප්‍රාර්ථන යොදවනවා ඊට පස්සේ ප්‍රාර්ථන යොදන්න බෑ කියලා කියන්නේ. එහෙම එකක් තියෙනවද? නැහැ. අයිතිකරට ව්‍යාපාරයේ අවශ්‍යතාවය මත වරින් වර අමතර ප්‍රාර්ථන යොදන්න පුළුවන්. මේ කියන ප්‍රකාශනයෙන් කියන අදහස වැරදි. අසත්‍යයි. 5 අයිතිකරුවෙකුට ව්‍යාපාර කිහිපයක් ඇති විටක එම සියල්ලම එකම ව්‍යාපාරයක් ලෙස සලකා ගිණුම් තැබීම කළ යුතුය. ගිණුම් තැබීම සුදුසුය. අයිතිකරුට අපිට ව්‍යාපාර තියෙනවා A B C D කියලා විවිධ නම් වලින්. මේකෙන් කියන්නේ ව්‍යාපාර කිහිපයක් ඇති විටක සියල්ලම එකම ව්‍යාපාරයක් ලෙස සලකා ගිණුම් තැබීම සිදු කිරීම සුදුසුය. එහෙම කරනවද? නෑ, අසත්‍යයි. ව්‍යාපාර කිහිපයක් තියෙනවා ඒවා වෙන්වෙන්ව ගිණුම් කරන ඒකක වශයෙන් සලකන්න ඕනේ. A ව්‍යාපාරය වෙනම, B ව්‍යාපාරය වෙනම, C ව්‍යාපාරය වෙනම එහෙම. සමස්ත ව්‍යාපාරයේ ඒකකයේ වශයෙන් ඔක්කොම ව්‍යාපාර ගලප ගන්න බෑ. ඒ නිසා මේ ප්‍රකාශනය අසත්‍යයි. හරිද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. බලන්න ප්‍රශ්නාංක 47 රුපියල් 5 ලක්ෂයක මුදලක් ආයෝජනය කරමින් 2014 1 දින සුමුදු විසින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නය. වර්ෂය තුලදී සුමුදු රුපියල් 2 ලක්ෂයක් වටිනා ඡායා පිටපත් යන්ත්‍රයක් ව්යාපාරය වෙත ලබා දුන් අතර ව්‍යාපාරයෙන් රුපියල් 50000 ගැළණිසේ ලබාගෙන ඇත. ඒතර ඡායා පිටපත් යන්ත්‍රයක් අයිතිකරු ධම්ම කියන එක අමතර ප්‍රාර්ථනය. අනිත් පැත්තෙන් ගැළණි කරලා තියෙනවා. 2005 331 දිනෙන් අවසන් වර්ෂයේදී ව්‍යාපාරයට රුපියල් 1,20,000ක ලාභයක් උපයා ඇත. ඔය තොරතුරු දී ලාභයෙන් අහනවා අයන්න 2005 331 දිනට ව්‍යාපාරයේ හිමිකම වැඩිවීමට දායක වන අයිතම දෙක වටිනාකම් සහිතව සඳහන් කරන්න. 2 2015 331 දිනට ව්‍යාපාරයේ ශුද්ධවත්කම් ප්‍රමාණය ගණනය කරන්න. දැන් මේ ව්‍යාපාරයේ සුමුදු ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය වෙන්නේ 2014 4/1 තමයි ගිණුම් වර්ෂයේ පටන් ගන්න ආරම්භක දිනය. අවසාන දිනය වෙන 2015 මාර්තු 31. මාස 12ක් කාල පරිච්ඡේදය. උතර රුපියල් 5 ලක්ෂයක මුදලක් ආයෝජනය කළා කියන්නේ මුලින්ම ව්‍යාපාරයේ වෙත අයිතිකරුවා. ඒක මොකද්ද? ආරම්භක ප්‍රාර්ථනය. රුපියල් 2 ලක්ෂයක ඡායා පිටපත් යන්ත්‍රයක් අයිතිකරු ව්‍යාපාරයේ වෙත ලබා දෙනවා. ඒකත් ඔහුගේ අමතර ප්‍රාර්ථනය. ගැනලි කරනවා වර්ෂයේ ලාභයත් ඔබට දීලා තියෙනවා. දීලා මෙන්න මේ ප්‍රශ්න දෙක අහනවා. එකක් තමයි මේ වර්ෂය තුලදී ව්‍යාපාරයේ හිමිකම වැඩිවීමට දායක වන අයිතමයන් දෙක මොකද්ද? හිමිකම වැඩිවීමට බලපාන අයිතමයන් දෙක මොකද්ද? එකක් අමතර ප්‍රාර්ථනය, අනික ආදායම් හෝ ලාභ ගණතුන. ලාභයක් ආවත් ආදායමක් ආවත් හිමිකම වැඩි වෙනවා. හිමිකම අඩු වෙන ගණතුන දෙක තමයි ගැනලි, අනික වියදම් හෝ අලාභ. දැන් මෙතන හිමිකම වැඩිවීමට දායක වෙලා තියෙන අයිතමයන් දෙකක් මොකද? එකක් අමතර ප්‍රාර්ථනය වටිනාකමත් එක්ක කියන්න ඕනේ. එයා මේ ඡායා පිටපත් යන්ත්‍රයක් ඇදලා තියෙනවානේ ලක්ෂ 2ක. පින මෙහෙම ලියමු. අමතර ප්‍රාර්ථනය කින් රුපියල් ලක්ෂ 2යි. හිමිකම වැඩි වෙන බලපෑ එක සාධකයක්. හිමිකම වැඩි වෙන බලපෑ දෙවෙනි සාධකය මොකද? වර්ෂයේ ලාභය 1,20,000යි. මේක තමයි වාර්ෂික ලාභය රුපියල් 1,20,000යි. ප්‍රශ්නේ ආකොටසින් අහනවා කාලච්ඡේදයේ අවසාන දිනට සුද්ධවත්කම් ගණනය කරන්න. සුද්ධවත්කම් කියන්නේ අවුරුද්ද අවසාන වත්කම් රීඩ වගකීම්. දැන් මෙතන වත්කම් සහ වගකීම් තොරතුරු දීලා නැහැ. හැබැයි ලාභ සමීකරණයේ සුද්ධවත්කම ගන්න පුළුවන් නේ. ලාභ සමීකරණයට සම්බන්ධ තොරතුරු තියෙනවානේ. ආරම්භක සුද්ධවත්කම්, අවසාන සුද්ධවත්කම් දීලා නැහැ. ලාභය මේ ඒ වගේම ගැනලි ඒක අමතර ප්‍රාර්ථනය. එහෙනම් අපිට ලාභ සමීකරණය ලියලා ලාභ සමීකරණයට පදනම් වූ සංඛ්‍යා යොදලා
අපිට අවසාන සුද්ධවත්කම් සොයාගන්න පුළුවන් අර කලින් අභ්‍යාසය කළා වගේ. අපි ලාභ සමීකරණ ලියනවා මෙහෙම p සමානයි CNA අවසාන සුද්ධවත්කම් වෙන ONA ආරම්භක සුද්ධවත්කම් ධන ගැනලි D වෙන අමතර ප්‍රාර්ථනය AC. දැන් අපි මේ සමීකරණයට ධන සංඛ්‍යා ආදේශ කරමු නොදන්න සංඛ්‍යා සොයාගමු. ධන සංඛ්‍යා බලන්න P ලාභය දීලා තියෙනවා කීයද 1,20,000. ලාභය දීලා තියෙනවා මේ ගන්න 1,20,000 කියලා. සමානයි CNA අවසාන සුද්ධවත්කම් මේක දීලා නැහැ. ඒක තමයි මේ හොයාගන්න යන්නේ. මේක තමයි හොයාගන්න යන්නේ. එන ආරම්භක සුද්ධවත්කම් කේ ආරම්භක හිමිකම ව්‍යාපාර ආරම්භය කරන යෙදුම් මුදල කීයද 5,000. ධන D ගැනලි මේ කාලය තුල ගැනලි කරලා තියෙනවා කීයද 50,000ක්. ඍණ අමතර ප්‍රාර්ථනය කීයද මේ කාලය තුල යෙදු අමතර ප්‍රාර්ථන 2,00,000යි. අර කලින් අභ්‍යාසදී කළා වගේ මෙතන සුදු සංඛ්‍යා හොයාගන්න පුළුවන්. මේ පැත්ත 1,20,000 නම් එහා පැත්තත් සුළු කළාම 1,20,000 වෙන්න ඕනේ. මේ පැත්ත සංඛ්‍යාවල වටිනාකම් ගන්න. මෙතන ඍණ 5,00,000 ඍණනේ. ධන 50,000යි ඍණ 2,00,000යි. તો ඍණ සංඛ්‍යා තියෙනවා ඍණ 5,00,000යි ඍණ 2,00,000ක ඍණ 7,00,000යි ධන 50,000යි. ඍණ 7,00,000යි ධන 50,000යි කියන උත්තරේ කීයද ඍණ 6,50,000යි. මේ පැත්තේ දැනට තියෙන වටිනාකම 6,50,000යි. ඒ කියන්නේ මේ ඉලක්කමෙන් 6,50,000 කඩු කළාම උත්තරේ 1,20,000ලු. ඒක ඉලක්කමක් තියෙනවා මේ ඉලක්කමක් තියෙනවා. ඒක දන්නේ නැහැ. හරිද? මේ ඉලක්කමේ අඩු වෙන්න තියෙනවා මේ ටික එකතු. ඒ කියන්නේ ඍණ 5,00,000යි ඍණ 2,00,000යි ඍණ 7,00,000යි ධන 50,000යි ඍණ 6,50,000යි. 6,50,000 අඩු කළාම උත්තරේ මේක මොකද්ද? 1,20,000. මෙතන උත්තරේ කීයද? මේ දෙක එකතුවනේ 6,50,000 1,20,000 6,50,000 අඩු කළාම උත්තරේ 1,20,000 නම් කලින් උත්තරේ කියලා මේ දෙක එකතු කරන්න. මේ දෙක එකතු වෙනවා කීයද? 0.0.0යි 7,70,000යි. 7,70,000න් 6,50,000 ගියාම උත්තරේ කීයද? 1,20,000යි. දැන් මෙතන උත්තරේ 7,70,000යි. දැන් තමන්ට නැවතත් පිළිතුරේ සත්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්. මේ බලන්න 7,70,000න් 5,00,000ක් ගියාම 2,70,000යි 2,70,000ට 50,000ක් එකතු කළාම 3,20,000යි 3,20,000න් 2,00,000ක් අඩු කළාම උත්තරේ 1,20,000යි. එහෙනම් අවුරුදු අග සුද්ධවත්කම වල වටිනාකම කීයද? රුපියල් 7,70,000යි. පැහැදිලි නේද? ලාභ සමීකරණය තුලින් තමයි සුද්ධවත්කම් ගණනය කිරීම කළේ. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. බලන්න ප්‍රශ්න අංක 48 රුපියල් දසලක්ෂයක් ප්‍රාර්ථන ලෙස ආයෝජනය කරමින් 2016 ජනවාරි 1 වන දින විශ්ව විසින් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඔහු මෙම මුදලින් 90%ක් භාණ්ඩ මිලදී ගැනීමට වැය කළ අතර ඒවා පිරිවැය මත 30%ක ලාභාන්තිකයක් සහිතව විකුණලා තියෙනවා. යදෝ ප්‍රාර්ථනයෙන් 90%ක් වැය කරලා භාණ්ඩ මිලදී අරන් තියෙනවා. ඒ භාණ්ඩ 30%ක ලාභාන්තිකයක් සහිතව විකුණලා තියෙනවා. 2006 මාර්තු 31 දිනට කාලච්ඡේදය පටන් ගන්න 2001 කියන්නේ මාර්තු 31 මාස 3කට පස්සේ ව්‍යාපාර ශුද්ධවත්කම් 12 ලක්ෂයක් විය. කාලච්ඡේදයේ අමතර ප්‍රාර්ථනයේ හඳුන්වා දීමක් හෝ ගැනට සිදු කර නැහැ. ඒ තොරතුරු දීලා 2006 මාර්තු 31 දිනේ අවසන් කාලච්ඡේදය සඳහා පහත සඳහන් දෑ ගණනය කරන්න. අයන ලාභය ආයන මෙහෙයුම් වියදම්. දැන් මෙතන ඔබ තේරුම් ගන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් මේකේ ලාභය අහනවනේ. ලාභය ගණනය කිරීම කරන්න කියන හැම අවස්ථාවකදීම ඔබට මතකෙට එන්න ඕනි විකල්ප ක්‍රම දෙකක්. මොකද ලාභය ගණනය කරන්න තියෙන විකල්ප ක්‍රම දෙක. ආදායම් හා වියදම් සසඳීම මගින් ලාභය සෙවීම. දෙක ශුද්ධවත්කම් අනුසාරයෙන් ලාභ සමීකරණයක් මගින් ලාභය සෙවීම. ඒතර මේ අභ්‍යාසය අපට ගිණුම් කාලච්ඡේදයේ වශයෙන් ගන්න වෙන්නේ 2016 කාලච්ඡේදයේ අවසාන දිනය 2016 මාර්තු 31. ඒතර කාලච්ඡේදයේ මාස 3යි.
මාස 3 ආරම්භයේ ප්‍රාර්ථනය දෙනවා. ඒ කියන්නේ ආරම්භක සුද්ධවත්කම් දෙනවා. මාස 3 අවසානයේ සුද්ධවත්කමුත් දෙනවා. කාලච්ඡේදයේ ගැන නිසා අමතර ප්‍රාර්ථනය සඳහන් වෙන්නේ නැහැ. යෙදිලා නැහැ. අපට එහෙමනම් මේ ගණනේ ලාභය සෙවීම සඳහා මේ තොරතුරු අනුව අපිට යොදා ගන්න තියෙන මොන විකල්ප ක්‍රමයේද? සුද්ධවත්කම් අනුසාරයෙන් ලාභය සෙවීම නොහොත් ලාභ සමීකරණ ක්‍රමය. අපි ඉස්සෙල්ලා මේකෙන් ලාභය සොයාගෙන ඉමු. ඊට පස්සේ ආ කොටස කාලච්ඡේදයේ මෙහෙම වියදම ගණනය කරමු. ලාභ සමීකරණය මතකයිනේ ඔබට දැන් අපි අවස්ථා කිහිපයකදී විසඳුවා. ලාභ සමීකරණ කොහොමද එන්නේ? P සමානයි CNA අවසාන සුද්ධවත්කම් ඍණ ONA ආරම්භක සුද්ධවත්කම් ධන ගැනලි මේ ගන්න අදාළ නැහැ. ගැනලි නැති නිසා ඍණ අමතර ප්‍රාර්ථන ඒකත් මේ ගන්න අදාළ වෙන්නේ නැහැ නැති නිසා. දැන් අපි දන්න සංඛ්‍යා ටික අපි මෙතන ඇතුළත් කරමු. P නේ හොයන්න තියෙන්නේ. CNA කාලච්ඡේදයේ අගශුද්ධවත්කම් ගාන දෙනවා කීයද? 12 ලක්ෂයයි කියලා නේ. 12 ලක්ෂයයි 12.5යි ඍණ ආරම්භක සුද්ධවත්කම් කීයද මේ තියෙන්නේ? ආරම්භක ප්‍රාර්ථන රුපියල් දශලක්ෂයයි. ගැනලි නැහැ අමතර ප්‍රාර්ථනයක් ඉදිරිය නැහැ මේ කාලය තුල. එහෙනම් හරිම සරලයි මේ ගණන ලාභය සොයා ගන්න අපිට තියෙන්නේ දත්තයන් දෙකයි ගලප ගන්න තියෙන්නේ. කාලච්ඡේදයේ අග සුද්ධවත්කම් 12 ලක්ෂයයි ආරම්භක සුද්ධවත්කම් දශලක්ෂයයි නම් P වලගේ කීයද රුපියල් 12 ලක්ෂයෙන් දශලක්ෂයක් ගියම කීයද? 2 ලක්ෂයයි. ධනාගයක් නිසා මොකද්ද කිය? ලාභය රුපියල් 2 ලක්ෂයයි. එහෙනම් උත්තරේ අයන ලාභය රුපියල් 2 ලක්ෂයයි. ඒක තමයි ප්‍රශ්නේ පළවෙනි කොටසට අදාළ උත්තරේ. පැහැදිලිද? හොඳයි. දෙවෙනි කොටස යනවා ආයන්නේ මෙහෙයුම් වියදම ගණනය කරන්න කියලා. මේ මෙහෙයුම් වියදම ගණනය කිරීමේදී අපි ඉස්සලාම මෙතන මේ සංඛ්‍යා ටික අපි ප්‍රොජෙක්ෂන් මීඩි ලබා ගමු මෙතනින්. මෙහෙයුම් වියදම මේ කාලච්ඡේදයේ මෙහෙයුම් වියදම අහන්නේ. අපි ඉස්සලාම බලමු මොකක්ද මේ මෙහෙයුම් වියදම කියලා කියන්නේ. ළමයි ව්‍යාපාරික මෙහෙයුම් වියදමක් කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරික කාලච්ඡේදයේ තුල ව්‍යාපාරයේ පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා දරන වියදම්. මේට විකුණුම් පිරිවැය ඇතුළත් වන නැහැ. විකුණුම් පිරිවැය කියන වියදමක් වුණාට ඒක මෙහෙයුම් වියදමක් වශයෙන් අපි සලකන්නේ නැහැ. ඇත්තම කියනොත් දැන් ව්‍යාපාරික දලලාභය සොයා ගන්න අපි. දලලාභය හොයාගන්න කොහොමද? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. ප්‍රධාන ආදායම ප්‍රධාන වියදම අතර වෙනස තමයි දලලාභය. ඒ දලලාභයට වෙනත් ආදායම් එකතු කරලා මෙහෙයුම් වියදම් අඩු කළාම තමයි සුද්ධ ලාභය එන්නේ. එතකොට දලලාභයට පසුව එන වියදම් තමයි මේ මෙහෙයුම් වියදම් කියලා කියන්නේ. එතකොට අපෙන් අහන්නේ මෙතන මෙහෙයුම් වියදම කීයද කියලා. ඔබට මේ දීලා තියෙන තොරතුරු බැලුවොත් ළමයි දශලක්ෂයක ප්‍රාර්ථනයක් යෙදුවා. එයින් 90ක් භාණ්ඩ මිලදී ගත්තා. ඒතර විකුණු භාණ්ඩ වල පිරිවැය කීයද නම් දශලක්ෂයෙන් 90ක් 9 ලක්ෂයයි. ඒ 9 ලක්ෂයක භාණ්ඩ 30ක ලාභ සහිතව විකිණීමකුත් කරනවා. එහෙනම් අපිට එතනින් විකුණු ආදායම හොයාගන්න පුළුවන්. ඒතර විකුණු ආදායම හොයාගන්න පුළුවන්, විකුණු පිරිවැය හොයාගන්න පුළුවන්. ඒ අනුව දලලාභය හොයාගන්න පුළුවන්. සුද්ධ ලාභයත් අපි දැන් දන්නවා. මේ ගාන වෙනත් ආදායම් නැහැ. එහෙනම් අපිට පැහැදිලිවම අපිට ආයතනයේ මෙහෙයුම් වියදම සොයාගන්න පුළුවන්. අපි ඒක මෙන්න මේ වගේ ගණනය කිරීමකින් හොයලා බලමු. විකුණු ආදායම මුලින්ම දාගමු. විකුණු ආදායම එකෙන් අපි අඩු කරනවා විකුණු පිරිවැය. මේක අඩු කරාම පස්සේ උත්තරම දලලාභය. ඒතර විකුණු ආදායම වෙන්නේ මෙච්චරයි. දැන් මේගොල්ලෝ දශලක්ෂයක් ප්‍රාර්ථනය යෙදුවා. ඒකෙන් 90ක භාණ්ඩ මිලදී ගත්තා. මේ ආයතන සියලුම භාණ්ඩ විකුණු ආයතන සලකන්නට ඕනේ. එහෙනම් විකුණු පිරිවැය රුපියල් 9 ලක්ෂයයි නේ. විකුණු පිරිවැය 9 ලක්ෂයයි. මේ 9 ලක්ෂයක භාණ්ඩ 30ක ලාභ තියාගෙන විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එම පිරිවැය ධන ලාභය සමානයි විකුණුම්. විකුණුම් මිල. ඒතර පිරිවැය 100 නම්
30ක ලාභ තියාගෙන නම් විකුණන එකද 130ට. ඒතර දැන් විකුණුම් පිරිවැය තියෙන 9 ලක්ෂය නම් විකුණුම් හොයන්නේ මෙහෙමයි කරන්නේ 9 ලක්ෂය කියන්නේ පිරිවැය නොහොත් 100. වැඩි කිරීම අපිට ඕනේ විකුණුම් වලනේ 130. එහෙනම් විකුණුම් ආදායම කීයද? 130 වැඩි කරන්න. 9 ලක්ෂය 100ෙන් බෙදලා 130ෙන් වැඩි කරන්න. එතකොට මේ බින්දුවකට මේ බින්දුව කැපුණා. එතකොට 9 වැඩි කිරීම 130. එතකොට එහෙම නැත්නම් මෙහෙමත් කරන්න පුළුවන්. මේ වැඩි කියලා උත්තරය ගන්න පුළුවන්. එතකොට 9 ලක්ෂයට 130ක් කියන්නේ 2,70,000යි. ලාභය. එතකොට 9 ලක්ෂය 2,70,000 එකතු කරන්න. එතකොට 11,70,000ක් එනවා. විකුණුම් ආදායම 11,70,000. 11,70,000ක් විකුණුම් ආදායම තියෙනකොට විකුණුම් පිරිවැය තියෙනවා 9 ලක්ෂයක්. එහෙනම් මේක අඩු කළාම 2,70,000ක් එනවා. මේ 2,70,000 කියන්නේ මොකද්ද? දල ලාභය. මේකට තිබෙන වෙනත් ආදායම් එකතු කරලා තිබෙන මෙහෙයු වියදම් අඩු කළාම උත්තරය තමයි ශුද්ධ ලාභය. වෙනත් ආදායම් කරන්න දන්නේ නැහැ. හැබැයි මෙහෙයු වියදම් තියෙන බව දන්නවා. මේකේ අඩු කළාම මෙහෙයු වියදම් අඩු කළාම උත්තරේ ශුද්ධ ලාභය. අපි එක දන්න ඕනේ සුද්ධ ලාභය විවාහගත්ත කලින් සමීකරණයෙන් කීයද ආවේ? ඔර මතකයිනේ? කලින් සමීකරණයෙන් අපි හොයාගත්ත සුද්ධ ලාභය මෙතන සුද්ධ ලාභය ලක්ෂ 2යි. එහෙනම් අපිට පුළුවන් මේ ලක්ෂ 2 මෙතනට දාන්න මේ සුද්ධ ලාභය වශයෙන් සුද්ධ ලාභය ලක්ෂ 2යි. එහෙනම් මෙන්න මේ දෙකේ වෙනස තමයි මොකද්ද? මෙහෙයු වියදම. අතට කීයද මෙහෙයු වියදම වෙන්නේ? 2,70,000න් මෙහෙයු වියදම අඩු කරාම උත්තරේ ලක්ෂ 2 ගන්න මෙතන මෙහෙයු වියදම කී දෙනා? 70,000යි. ඔක තමයි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නට ඕනේ. පැහැදිලි නේද? විකුණුම් හොයාගත්තා. පිරිවැයට 130ක ලාභ තියාගෙන බඩු විකුණනවා. ඒතර පිරිවැය 100 නම් 30යි ලාභය විකුණුම් 130යි. ඒතර පිරිවැය 9 ලක්ෂයයිනේ. 10 ලක්ෂයෙන් 90ක්නේ. එහෙනම් 130 විකුණුම් මිල. ඒ කියන්නේ 11,70,000යි. විකුණුම් පිරිවැය 9 ලක්ෂය දල ලාභය 2,70,000යි. ඒකේ මෙහෙයුම් වියදම් අඩු කළාම සුද්ධ ලාභය ලක්ෂ 2යි කියලා අපි කලින් හොයාගත්තා. මේ දෙකේ වෙනස තමයි මෙහෙයුම් වියදම. එහෙනම් බලමු අපි මෙහෙයුම් වියදම් කියන තැනට අපි දාගන්න ඕනේ රුපියල් උත්තරේ රුපියල් 70,000යි. ඔක තමයි ඔය ප්‍රශ්නේ සඳහා පිළිතුර. අපි එමුනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න 49. බලන්න. සුමුදු රුපියල් 8 ලක්ෂයක මුදලක් ආයෝජනය කරමින් 2017 3.31 එතන දිනේ 3.1 වෙන්න ඕනි. සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළා මාර්තු 1. 2017 මාර්තු 31 දිනෙන් අවසන් මාසයේ රුපියල් 3,50,000ක් පිරිවැය වූ භාණ්ඩ ණයට මිලදී ගත් අතර ඒවා 4 ලක්ෂයක මුදලට අත්පිට වික්කා. තවද ව්‍යාපාරයේ 60,000ක වියදමක් මාසය තුර දරලා තිබෙනවා. එයින් රුපියල් 20,000ක් මේ තවමත් ගෙවන්න තියෙනවා. 2017 3.31 දිනට පාස් සඳහන් දෑ ගණනය කරන්න. වත්කම් වගකීම් හිමිකම්. මෙතන දිනේ වෙන්න ඕනේ මාර්තු 31 නෙමෙයි මාර්තු 1 කියලා හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ පුට් එකේ. මාර්තු 1. හරිද? මාර්තු පළවෙනිදා. එතකොට දැන් මේ තොරතුරු වලින් අපිට අවුරුදු අවසානයේ මාසයේ අවසානයේ වත්කම් වගකීම් හිමිකම් අහන්නේ අපිට මේකට උත්තර දෙනකොට ගිණුම් කරන සමීකරණය ලියා ගන්න වෙනවා. සමීකරණේ වත්කම් සමානයි හිමිකම යන වගකීම්. මේ සමීකරණය ලියලා මේ එක් එක් ගනුදෙනු මේ සමීකරණය වාර්තා කරලා සමීකරණයේ අවසාන එකතුව ගත්තාම අවසාන ශේෂයෙන් අපිට ලබා ගන්න පුළුවන්. සුමුදු 2017 මාර්තු 1 වෙනිදා තදිරි මාර්තු 1නේ රුපියල් 8 ලක්ෂයක් යොදා ව්‍යාපාරය ආරම්භ කළා. ඒතකොට 8 ලක්ෂයක් යොදුවම මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා ලක්ෂ 8කින්. ඒ තමයි මුදල්. හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 8කින්. ඒ තමයි ප්‍රාර්ථනය. අන්න පළවෙනි ගණනුවේ බලපෑම. මේ අවසන් මාසෙ තුල 3,50,000ක පිරිවැය වූ භාණ්ඩ ණයට ගත්තා. භාණ්ඩ ණයට ගත්තා. වත්කම් වැඩිවීම 3,50,000යි. ණයට ගත්ත නිසා වගකීම් වැඩිවීමත් 3,50,000යි. ඒව භාණ්ඩ ලක්ෂ 4කට වික්කා. පිරිවැය 3,50,000ක භාණ්ඩ ලක්ෂ 4කට වික්කා. එතකොට මොකද වෙන්නේ? වත්කම් අඩු වෙනවා 3,50,000ක්.
තොගය 4 ලක්ෂයකට මුදලට වික්ක නිසා මුදල් වැඩි වෙන 4 ලක්ෂයකින් වත්කම් වැඩිවීම 4 ලක්ෂයයි 3,50,000ක බාණ්ඩ 4 ලක්ෂයකට වික්කම ලාභයක් තියෙනවා කීයකද 50,000ක ලාභය නිසා හිමිකම වැඩි වෙනවා 50,000යි ඊළඟට කියනවා ව්‍යාපාරයේ රුපියල් 60,000ක වියදමක් මේ මාසෙ වෙනින් දරලා තියෙනවා එයින් 20,000ක් මුදලින් ගෙවලා තියෙනවා ඒ 20,000ක් මාසයේ අවසාන දිනට ගෙවන්න තියෙනවා මේ මාසේ සම්පූර්ණ මෙහෙම වියදම කියන්නේ මේ අනිකුත් වියදම් විකුණුම් පිරිවෙහෙර අනිකුත් වියදම් තියෙන ඔක්කොම 60,000ක් ඒකෙන් 20,000ක් තවමත් ගෙවන්න තියෙනවා කියන්නේ 40,000ක් මුදලින් ගෙවලා. ඒ කියන්නේ වියදම් 60,000යි 40,000ක් මුදලින් ගෙවලා 20,000ක් උපසිතයි. එහෙනම් වසරේ වියදම 60,000නේ. මේ මාසේ වියදම 60,000 කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙන 60,000කින් ඒක 40,000ක් මුදලින් ගෙවලා තියෙනවා 20,000ක් ගෙවන්න තියෙනවා. 40,000ක් මුදලින් ගෙවුවා කියන වත්කම අඩුවීම 40,000යි 40,000ක් මුදලින් ගෙවුවා කියලා කොහොමද දැනගත්තේ 60,000යි 20,000ක් පමණයි තව ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ 40,000ක් ගෙවලා 20,000ක් උපචිතයි කියන වගකීම් වැඩිවීම 20,000යි. චරා තියෙන්නේ නේද? එහෙනම් අපි අවසාන ශේෂයන් ගණනය කිරීම කරමු. මෙහෙම අපි එකතු කරලා බලමු අවසාන ශේෂයන් කොහොමද එන්නේ කියලා. මේ සාධක තුනේ වත්කම් 8 ලක්ෂයක් ධන 3,50,000ක් ධන 3,50,000 ඍණ 4 ලක්ෂ ධන 40,000 ඍණ. ධන සංඛ්‍යා ටික අපි මුලින්ම එකතු කළොත් 8 ලක්ෂයයි 3,50,000යි 11,50,000යි අපව 4 ලක්ෂයයි කියන්නේ 15,50,000යි. අඩු වෙන්න තියෙනවා 3,50,000ක්. එතකොට 15,50,000න් 3,50,000ක් අඩු කරන්න. එතකොට 12 ලක්ෂයයි ආයෙ අඩු කරන්න තියෙනවා 40,000ක්. එතකොට 11,60,000. එමෙතන මෙහෙමත් කරන්න පුළුවන්. මේ ධනත් 3,50,000 ඍණ 3,50,000 කැපිලා ගියාම බිඳුව වෙනවා. එතකොට 8 ලක්ෂයයි 4 ලක්ෂය එතකොට 12,000යි 40,000ක් අඩු කරාම 11,60,000. නා අවසාන වත්කම ළඟ 11,60,000. හිමිකම 8 ලක්ෂයක් ධන 50,000ක් ධන 60,000ක් ඍණ 8 ලක්ෂයයි 50,000යි කියන 8,50,000යි 60,000ක් අඩු වෙන්න ඕන. එතකොට 7,90,000යි. වගකීම් 3,50,000යි 20,000යි 3,70,000යි. අපි දැන් පුළුවන් නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන් සමීකරණය සමානද කියලා නේ. මේ පැත්තේ 11,60,000 මේ පැත්තත් ඒ ගාන වෙන්න එපා. 7,90,000යි 3,70,000යි එකතු කළාම කීයද? 11,60,000යි. සමීකරණ සමානයි. හරියටි. එහෙනම් සංඛ්‍යා දිශ කරන වත්කම ළඟය රුපියල් 11,60,000යි. වගකීම ළඟය 3,70,000යි. හිමිකම් ළඟය රුපියල් 7,90,000යි. හරිද නේද? તો මේ වගේ අභ්‍යාසයක් අවබෝධයෙන් කරලා අදාළ පිළිතුරු ගණනය කරලා අවසාන උත්තරේ එහෙම ලියන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්න අංකයට අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 50. පහත් ගිණුම් කරන සමීකරණ අතුරින් කුමන සමීකරණය නිවැරදි වේද? සමීකරණය කිව්වම මතක තියාගන්න සමීකරණයේ ප්‍රධාන ගුණාංගය මොකද්ද? සමීකරණයේ සමාන ලකුණ දෙපැත්තට වැටෙන විචලනයන්ගේ අගයන් එකිනෙකට සමාන වෙනවා. දැන් සමීකරණ වල දෙනවා හතරක්. සුද්ධ වත්කම් සමානයි හිමිකම A. B. වත්කම් ධන ආදායම් සමානයිලු හිමිකම ධන වගකීම් ධන වියදම්. C. වත්කම් ධන වියදම් සමානයිලු හිමිකම ධන වගකීම් ධන ආදායම්. D. සුද්ධ වත්කම් සමානයිලු මුළු වත්කම් ඍණ ජංගම නොවන වගකීම් ඍණ ජංග වගකීම්. තර මේ සමීකරණ අතරින් කුමන සමීකරණයක් නිවැරදි වේද? සමීකරණයක් නිවැරදි වෙන නම් සමීකරණයේ දෙපැත්තට වැටෙන විචලනයන්ගේ අගයන්ගේ වටිනාකම් සමාන විය යුතුයි. අපි බලමු එකින් එකට. සුද්ධ වත්කම් සමාන හිමිකම. අනිවාර්යයෙන්ම හරිනේ. සුද්ධ වත්කම් කියන්නේ වත්කම් ඍණ වගකීම්, හිමිකම කියන්නේ වත්කම් ඍණ වගකීම්. ඒ කියන සමීකරණය අපි දැනට හිතාගමු නිවැරදි සමීකරණයක්. P. වත්කම් ධන ආදායම් සමාන වෙනවලු හිමිකම ධන වගකීම් ධන වියදම්. මේ தত্ত্বය සමාන වෙන්න පුළුවන්ද? දැන් අපි මේ ප්‍රසාරණය කරන සමීකරණ අපි දැක්කත් ළමයි
ප්‍රසාරණය කළ සමීකරණයක් මෙහෙම ලියන්නේ ප්‍රාග්ධනය හිමිකමේ ප්‍රසාරණ දැක්වුවොත් ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් සමානයි මොකද්ද? වත්කම්. ඔහොම කියන්න පුළුවන් අපිට නේද? සමීකරණය ගිණුම් කර මූලිකාංග 5 ප්‍රසාරණය කළ දැක්කොත් ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් සමානයි වත්කම්. તો මේකෙදි කියන්නේ වත්කම් ආදායම් මේ දෙක එකතුව සමාන වෙනවලු හිමිකම ධන වගකීම් ධන වියදම්. તો මේ දෙක එකතුව සමාන වෙනවා කියන්නේ මේ දෙක එකතු සමාන වෙනවා නම් මේ විචලන දෙක එහා පැත්තට යන්න එපා. તો ඍණ වියදම් එහා පැත්තට ගියාම ධන වියදම් වෙනවා. ධන වගකීම් එහා පැත්තට ගියොත් ඍණ වගකීම් වෙනවා. ගණිතය උදාහරණනේ සමීකරණය එහා පැත්ත මාරු කළාම ලකුණු මාරු වෙන්න එපා. તો මෙතන කියන්නේ වත්කම් ආදායම් සමාන හිමිකම ධන වගකීම් ධන වියදම්. ධන වගකීම් වෙන්නේ බෑ ඍණ වගකීම් આવොත් නම් හරි. මේ ප්‍රකාශනය අසත්‍යයි. 3 වත්කම් ධන වියදම් සමානයි හිමිකම ධන වගකීම් ධන ආදායම් වත්කම් ධන වියදම්. તો මේ සමීකරණේ පද ගේන බලන්න මේ කිරි විදිහට වත්කම් හරි ධන වියදම් දැන් වියදම් තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ. ඒක අනිත් පැත්තට යනවා මේ ඍණ වියදම් තියෙන්නේ එහා පැත්තට යනකොට ධන වියදම් වෙනවනේ හරි. ධන වියදම් සමාන වෙනවා ඉතින් ටික බලන්න. ඉතින් ටික කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය ධන ආදායම් ධන වගකීම් හරිනේ. ඒතර මෙතන ඉන්නේ සමීකරණය මේ පැත්තේ තියෙන ඍණ වියදම් අනිත් පැත්තට ගියාම ධන වියදම් වෙනවා. ඒතර වත්කම් ධන වියදම් එකතුව සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ධන වගකීම්. මේ ප්‍රකාශනය හරි. D සුද්ධ වත්කම් සමානයි ඒ කියන්නේ හිමිකම සමානයි මුළු වත්කම් ඍණ ජංගම නොවන වගකීම් ඍණ ජංගම වගකීම්. දැන් ජංගම නොවන වගකීම් උත් අඩු වෙනවා ජංගම වගකීම් උත්. ඒ කියන්නේ මුළු වත්කම් වලින් සම්පූර්ණ වගකීම් අඩු වෙනවනේ. මුළු වත්කම් වලින් සම්පූර්ණ වගකීම් අඩු කළා මොකද වෙන්නේ? හිමිකම නොවොත් සුද්ධ වත්කම්. මේ ප්‍රකාශනයත් හරි. ඒතර නිවැරදි ප්‍රකාශන වෙන්නේ A C D. එහෙනම් හරි උත්තරේ වෙන්නේ A C D තියෙන්නේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. ඒතර නිවැරදි උත්තරේ මේක. A C D. අංක 3 තමයි නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 50. හොඳයි. අපි දැන් ඔය සාකච්ඡා කිරීම කළේ පළවන ඒකකය සහ දෙවන ඒකකයේ සම්බන්ධ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. මේ තුලින් අපි ප්‍රශ්න 30ක් බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කළා. ප්‍රශ්න 20ක් කෙටි ප්‍රශ්න වශයෙන් සාකච්ඡා කළා. මේ ප්‍රශ්න 50 තුල බොහෝමයක් තිබුණේ පසුගිය ගිණුම් වර්ෂයන්ට අදාළ පහුගිය වර්ෂයන්ට අදාළ උසස් පෙළ විභාගයේදී ලැබුණු ප්‍රශ්න. તો ওই විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැදෙන්නේ. ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ওই හැඩතලය අනුව. તો මේ විදිහට අපි ඉදිරියටත් පාඩම් මේකක කරනවා. ඒ පාඩම් මේකක අවසානයේදී හෝ පාඩම් මේකක දෙකක් තුනක් අවසානයේදී මේ විදිහට ආදර්ශ ප්‍රශ්න පත්‍රය බැගින් කරමින් යනවා. මොකද මුලින්දම ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ හුරුව ලැබිය යුතුයි. ඒතර දැන් අපි පාඩම් මේක දෙකක් අවසానයි. ඒ දෙක අවසානයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයකුත් කරලා අවසానයි. අපි ඊළඟ පාඩම වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂය නිර්දේශීය තුන්වෙනි ඒකකය ද්විත්ව සටහන් ක්‍රමය හඳුන්වා දීම පිළිබඳව. අපි ඒක ඊළඟ වීඩියෝ තුලින් ඊළඟ පාඩම තුලින් සාකච්ඡා කරමු.